ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඉතින් අද දවසේදීත් හවස 5 වෙනකොටම අපි වෙනස් විදිහට අපේ වැඩසටහන සූදානම් කරගත්ත ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. අපි අපේ වැඩසටහන වැඩිපුරම අපි නැඹුරු කරවන්නේ තරුණ පරම්පරාවට. හැබැයි අද වෙනකොට අපේ වැඩසටහනත් එක්ක බාල මහලු වැඩිහිටි මේ හැම දෙනාම එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අද දවසේදී අපේ වැඩසටහන ටිකක් වෙනස් විදිහට වෙනස් ආකාරයකින් ඔබට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ඔබට පේනවා ඇති අපේ පසුබිමක් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් වෙනස් විදිහට වෙනස් දේවල් එක්ක තමයි අද දවසේදී අපි ඔබව මුණ ගැහෙන්නේ. ඒ වගේම තමයි අද මගේ ආදරණීය සගයත් මගෙත් එක්ක නැහැ. නමුත් අද දවසේදී තාමත්ම වැදගත් දේවල් ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී අපේ කතාව ගලාගෙන යන්නේ සංගීතය, සංගීත සංයෝජනය සහ බෞද්ධ දර්ශනය. මෙන්න මේ කියනා වූ දේවල් එක්ක තමයි අද අපි අපේ youth art beat වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් අද දවසේදී අපේ මේ පැය ඔබත් එක්ක කතා බහ කරන්න, ඔබට යම්කිසි වූ අවවාදයන් උපදේශයන් ලබා දෙන්න අද දවසේදී අපේ ආරාධනය පිළිගෙන අපේ මැදිරියට වැඩම කළ වදාළ බිබිලදෙණියේ මහානාම ස්වාමින්ද්‍රයන්න් වහන්සේව ආයුබෝවන් කියා නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. ආයුබෝවන් පිරුම් සරණයි. හොඳයි. අපේ හාමුදුරනේ දැන් මේ වැඩසටහනේ පරමාර්ථය වෙන්නේ තරුණ පරම්පරාවට ජවයක් ලබා දෙන එක. තරුණ පරම්පරාවව ඉදිරියට අරගෙන යන එක. අපේ රටේ මතු අනාගතය වඩාත් විධිමත් විදිහට විධිමත් අධ්‍යාපන රටාවකින් යුක්තව ඉදිරියට අරගෙන යන එක තමයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. අපේ අරමුණ බවට පත් වෙන්නේ. මොකද අපේ රටේ සතර දිබ්බාගයේම ඉන්නවා විශේෂ දක්ෂතා, විශේෂ කුසලතාවයන්, සැඟවුණු දක්ෂතාවයන් තියෙන පිරිස්. හැබැයි අපේ රටේ එක වැරද්දක් තියෙනවා. මේ අයට එන්න ඉඩක් නැහැ. මේ අයට තමන්ගේ ඇවිල්ලා තමන්ගේ වැඩ ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න තැනක් හැදිලා නැහැ කියන කාරණාව මම හිතන්නේ ඔබ වහන්සේත් ඒ කාරණාවට එකඟ වේවි. ඉතින් මේ හැමදේම කටම පෙරලියක් බවට පත් කරමින් මේ හැමදේටම පිළිතුරක් බවට පත් කරමින් අපි youth art beat වැඩසටහන නිර්මාණය කරගන්නවා අපේ තරුණ පරම්පරාවට හොඳ රුකුලක් වෙන්න, හොඳ මාර්ගෝපදේශනයක් වෙන්න. ඉතින් අද දවසේදී ඔබ වහන්සේත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකට හේතුව අපිට අවශ්‍යයි මේ බෞද්ධාගමික රටේ බෞද්ධ ජනතාව ජීවත් වන රටේ බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි සියලුම ආගම් නියෝජනය කරන සියලුම දෙනා මේ රටේ ජීවත් වෙනවා. නමුත් ප්‍රධාන ආගම හැටියට අපි නියෝජනය කරන්නේ බෞද්ධ ආගම. ඉතින් බොහෝ පිරිසක් අපිව නරඹනවා. ඉතින් මේ අයට මේ දර්ශනය හරහා යමක් ලබා දෙන්න තමයි අද දවසේදී අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම මේ අද කාලය වෙනකොට අපි ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විඳිනවා, සමාජීය ප්‍රශ්න වලින් පීඩා විඳිනවා, පෞල් ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. මේ හැම දෙයක්ම निराකරණය කරගෙන සංගීතය මේ හැම දෙයකටම මුහු කරගෙන, ඒ වගේම බෞද්ධ දර්ශනය මේ හැම දෙයකටම මුහු කරගෙන අද දවසේදී කතාව ගලාගෙන යන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේත් එක්ක එකතු වෙලා. මම කැමතියි ඔබ වහන්සේගෙන් පිළිතුරක් ලබා ගන්න. දර්ශනය ඒ වගේම සංගීතය මේ දේවල් කොහොමද එකට සංයෝජනය වෙන්නේ? මොකද අපි කියනවා කතාවෙන් අපිට කියන්න බැරි දේවල් අපිට සංගීතය හරහා මිනිසාගේ මනසට දායාද කරන්න පුළුවන්, ලං කරන්න පුළුවන්, සමීප කරන්න පුළුවන් කියලා. ඒ හරහා අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා කතාවට කියනවා. ඔව් ඇත්තටම මේ සංගීතය කියන්නේ මේ අපි සංගීතය කියලා එකට නමක් දාලා තිබ්බට සංගීතය කියන්නේ අපිට සබාදහම විසින් මිනිස්සුන්ට, සත්තුන්ට, මේ හැම ජීවියෙකුටම ඇහෙන ශබ්ද. ඔක තමයි සංගීතය කියන්නේ. එතකොට සංගීතය පිළිබඳව විවිධ මතවාද තියෙනවා. එහෙමයි. විවිධ ඉගැන්වීම් තියෙනවා, විවිධ සංගීත ශානරයන් තියෙනවා. බුදුදහමෙත් සංගීතය ගැන විවිධ තැන්වල විවිධ දේශනා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි අනිත් සත්තුන්ටත් මේ සංගීතයෙන් විවිධ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මිනිස්සුන්ට සංගීතයෙන් ලබා ගන්න පුළුවන් දේවල් වර්තමාන ලෝකේ ගොඩාක් තියෙනවා. මොනවද? ප්‍රධාන වශයෙන්ම මිනිස්සු සංගීතය භාවිතා කරන්නේ විනෝදය සඳහා. එහෙමයි. තවත් පිරිසක් විනෝදයෙන් පරිබාහිරව ගත්තාම ඉහිල්වීම ආදී මානසික සුවයන්, මානසික සැහැල්ලුතාවයන් ළඟා කරගන්න සංගීතය භාවිතා කරනවා. එතකොට මේ සංගීතය කියන එක ඊටාම පුළුල් විෂයක්.
මොකද ලෝකයේ සංගීතය කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර බුදුදහමේ සංගීතය මම කලිනුත් කිව්වා වගේ විවිධ තැන්වල සඳහන් කරලා තිබෙනවා. මිනිස්සුන්ට සංගීතය භාවිතා කරන්න ඕනේ කුමන විදිහටද මොන වගේ විදිහටද ඒ වගේ තියෙන යහපත් අයහපත් ප්‍රතිඵල මොනවද කියන එක පිළිබඳව බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. එතකොට දර්ශනය සහ සංගීතය කියලා කියන්නේ ඇත්තටම කාරණා දෙකක්. සංගීතය සහ දර්ශනය එකතු වෙලා උපදින නිර්මාණ ලෝකේ තියෙනවා. ඒවා දාර්ශනික නිර්මාණ වෙනවා. හැබැයි දර්ශනය කියන්නේ වෙනම කාරණයක්. සංගීතය කියලා කියන්නේ වෙනම කාරණයක්. එතකොට සංගීතය කියලා කියන්නේ సౌందර්ය අරමුණු කරගත්ත මාතෘකාවක්. දර්ශනයක් කියලා කියන්නේ යම්කිසි ඉගැන්වීමක්, න්‍යායයන් පද්ධතියක් හෝ මූලධර්ම පද්ධතියක් මත තිබෙන ඉගැන්වීම් ක්‍රමවේදයක්. එතකොට සංගීතය සහ දර්ශනය එකතු වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් සිද්ධ කරන නිර්මාණ අනුව. එතකොට වර්තමානයේ මම කලිනුත් කිව්වා වගේ සංගීතය විවිධ දේවල් වලට භාවිතා කරනවා. බෞද්ධයෝ වශයෙන් සංගීතය අපේ රටේ බෞද්ධ ක්‍රමවේදයන් වල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර වලට අමතරව අපි ලොකු දේවල් වලට භාවිතා කළේ නැති වුණාට ලෝකේ ප්‍රවණතාවයක් තියෙනවා සංගීතය බෞද්ධයෝන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්න භාවිතා කිරීම. එතකොට අපි මම මුල් වෙලා කරන්නේ ගොඩාක් වෙලාවට බොහෝ වෙලාවට අන්නේ කියන જાතේ නිර්මාණ කරනවා. මම කැමතියි වඩාත් පැහැදිලිව ඒ පිළිබඳව විග්‍රහයක් ලබා ගන්න. මොකද කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නම් මොකක්ද මේ අධ්‍යාත්මික සුවතාවය පිණිස කරන්නා වූ නිර්මාණයන් වල තියෙන විශේෂත්වය? මොකක්ද ඒ තුලින් අපිට ඇත්තටම අධ්‍යාත්මික සුවතාවයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවද? මොකද අපේ රටේ මේ වෙනකොට දැන් වෙනකොට තරුණ පරම්පරාව මේ සමාජ ජාලා මාධ්‍යත් එක්ක එකතු වෙලා බොහෝ වෙලාවට ජනප්‍රියතාවය හොඳ මිනුම් දණ්ඩක් කරගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරමින් තමයි නිර්මාණ බිහි කරන්නේ. හැබැයි එතනින් එහාට අපි ගීතයක් වින්දනය කරනවා කියන්නේ ඒ භාවය අපි ශරීරගත කරගන්නවා කියන්නේ එතන යම් කිසියු මානසික සැහැල්ලුවක් තියෙනවා. යම් කිසියු යහපත් චේතනාවන් අපේ මනස තුළ වැඩෙනවා. මම කැමති ඒ කාරණාව පිළිබඳව වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් ලබා ගන්න. ඔව්. සමහරවිට මේ මම අර කලිනුත් කිව්වා වගේම සංගීතය කියලා කියන්නේ මේ දැන් අපි භාවය ගැන කතා කරා. විවිධ හැඟීම් ගැන ඊට පස්සේ තේරුම් ගැන මේවා ගැන මේ වචන වලින් අපි කතා කරාට සංගීතය කියලා ප්‍රධාන විදිහටම ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ට ග්‍රහණය වෙන්නේ සංඛ්‍යාත. ඔව් එහෙමයි. එතකොට අපි සංගීත භාණ්ඩයකින් වෙන්න පුළුවන්. කුරුල්ලෙක්ගේ කටින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි මේ තියෙන මොකද්ද මේ බැරල් එකට ගහලා වෙන්න පුළුවන්. මේ ටයර් එකකින් නිෂ්පාදනය වෙන ශබ්දයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම සංඛ්‍යාත. එතකොට මේ සංඛ්‍යාතවල තියෙන සංඛ්‍යාත වලින් ඇතිවෙන නාදවල ගුණාත්මක භාවය මත තමයි අපේ සිත්වල සිතුවිලි උපදින්නේ. එතකොට ඒක නිසා තමයි දැන් අර කලින් කිව්වා වගේ සමහර වෙලාවට සමහර ගීත අහනකොට අපිට ඒක හරි රහක් දැනෙනවා. ඒකට භාවයක් ඇති වෙනවා කියලා කියනවා. ඉහිල් වෙනවා කියලා කියනවා. ඒක හරි සංසුන් කියලා කියනවා. තවත් වෙලාවට මාර කටෝරයි කියලා කියනවා. ඒක වැඩක් නැහැ කියලා කියනවා. මේ ඔක්කොම වෙන්නේ අර සංඛ්‍යාතවල තියෙන ගුණාත්මක සහ අගුණාත්මක භාවය අනුව. ඒතර සංගීතය කියන විෂයෙන් ඇත්තටම කරන්නේ මෙන්න මේ හොඳ නරක සංඛ්‍යාත එකතු කරලා මිනිස්සුන්ට අහන්න සලස්වන එක. එතකොට මිනිස්සුන්ගේ තියෙන දැනුම මත තමයි මිනිස්සුන්ගේ තියෙන ග්‍රහණය කරගැනීමේ හැකියාව. එහෙම නැත්නම් රුචි අරුචියත්වය මේවා මත තමයි අර කියන නිර්මාණය හොඳයිද රහයිද ඒක භාවාත්මකයිද මේ කියන දේවල් තීරණය වෙන්නේ. එතකොට ඒක දැනුම සම්බන්ධ ගැටලුවක්. හැබැයි සංගීතය කියන එක නිෂ්පාදනය වෙන්නේ
ඒකට භාවිතාන මූල ධර්මය සංඛ්‍යාත. එතකොට වර්තමානයේ අර කලින් කිව්වා වගේ මේ මොකද්ද කලින් කිව්වේ සංගීතය මේ ජනප්‍රිය වෙන්න භාවිතා කරනවා. ඔව් ඒක එහෙම කරනවා කට්ටිය. ඉතින් ඒකේ මේ වැරද්දක් ඇත්තට මම දකින්න එක හොඳයි. හැබැයි සංගීතය කියලා කියන්නේ මේ ජනප්‍රිය වෙන්න භාවිතා කරන උපකරණයක් නෙවෙයි. ඇත්තට සංගීතය කියලා කියන්නේ මම කලිනුත් කිව්වා වගේම විෂයක්. එතකොට හැබැයි ඒක භාවිතා කරන පුද්ගලයා ඒක භාවිතා කරන ආකාරය අනුව සහ ඔහුගේ රසිකයා හෝ රසිකාවේ ඒ ග්‍රහණය කරගන්න ආකාරය අනුව ජනප්‍රියත්වය කියන එක එනවා. එතකොට දැන් ඇත්තටම අපි ගනුදෙනු කරන්නේ සහ අපි නිර්මාණය කරන්නේ ඔය කියන කුලකයේ ඇතුලේ නෙවෙයි. එහෙමයි. එතකොට ඕක සම්බන්ධයෙන් ඇත්තටම මේ මම එච්චරම දන්නේ නැහැ. මොකද මම ඒක සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් මට නැති නිසා. ඔව්. මම කැමතියි ඔබ වහන්සේගේ කාරණාව සම්බන්ධව ඒ ක්‍රියාන්විතය සම්බන්ධව දැන කියා ගන්න. මම කරන්නේ අර මම කලිනුත් කිව්වා වගේම මිනිස්සුන්ට යහපත් වෙන නිර්මාණ කියලා જાතියක් ලෝකේ තියෙනවා. ඒක තෝරගන්න, ඒක තීරණය වෙන්නේ ඒ නිර්මාණ කරන්න භාවිතා කරලා තියෙන ක්‍රමවේද වෙන්න පුළුවන්. එතකොට ඒ නිර්මාණ වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය වෙන්න පුළුවන්. සහ නිර්මාණය කරන්න මූල උපකාරී වෙන බීජය. මෙන්න මේවා යහපත් අරමුණක පිහිටවලා තියෙනවා නම් අන්නේ නිර්මාණ යහපත් නිර්මාණ. එතකොට මම කරන නිර්මාණ සහ මම මේ කියන ආධ්‍යාත්මික නිර්මාණ තුළ මම බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙක් මේ කනහරහා ලබා ගන්නා සංඥාව කෙනෙකුගේ මනස ඉහිල් කරවන්න, තැම්පත් කරවන්න. ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය එහෙම නැත්නම් තර්කානුකූල භාවය මේවා වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා නම් ඒකට අවශ්‍ය කරන නිර්මාණ තමයි මම කරන්නේ. එතකොට මගේ අරමුණක් නැහැ ඔය අර කියපු ජනප්‍රියද ප්‍රසිද්ධද මට ඒක එහෙම මට ඒ සම්බන්ධයෙන් දැනුමක් නැහැ. ඉතින් මම අරමුණු කරගෙන ඉන්නේ අතර මිනිස්සුන්ට මේකේ යම්කිසි සහනයක් හොඳක් යහපතක් කරන්න පුළුවන් කියන එක මම දන්නවා. ඒ දැනුම මත තමයි අපි නිර්මාණ කරන්නේ. එතකොට දැන් මම කරපු නිර්මාණ ගොඩාක් වෙලාවට අන්තර්ජාලය ඔස්සේ වර්තමානයේ රස විඳින්න පුළුවන්. හැබැයි මම ඉස්සෙල්ලාම කළේ මේ අන්තර්ජාලයට දාන නිර්මාණ නෙවෙයි. එහෙමයි. මම ඉස්සෙල්ලාම මේ මුලින්ම මම හිල්වීමේ සංගීත නිර්මාණ සමූහයක් මේ එළි දැක්වුවේ 2011 වර්ෂයේ. 2011 වර්ෂයේ අපි රටවල් 6ක ඒක එළි දැක්වුවා ෂයාද ලව් කියලා. ඒකෙන් පස්සේ තමයි ඇත්තටම මේ ඉන්ටර්නෙට් එකට YouTube වලට ඒව දාන ඒවා මෑතක පටන් ගත්ත දේවල්. ඒ කාලේ ඉඳලම මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරලා තියෙනවා අපි. ඒ පර්යේෂණවල ප්‍රතිඵල අනුව තමයි බොහෝ නිර්මාණයන් එළි දක්වලා තියෙන්නේ. එතකොට ලංකාවේ ඉන්න බොහෝ සංගීත ශිල්පීන් ප්‍රමාණයක් මේ වැඩත් එක්ක අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා තියෙනවා. එතකොට මම අර මුලදී කියපු නිර්මාණකතුවේ වගේම වර්තමානයේ කරන නිර්මාණවලටත් ඒගොල්ලෝ දායක වෙනවා. එතකොට අර කලින් කිව්වා වගේ එයාලත් ඒ නිර්මාණ ශිල්පිනු සාමාන්‍ය සංගීතවේදීන්. ඒ අයත් සින්දු වලට වාදනය කරන, චිත්‍රපටි වලට වාදනය කරන, වෙළඳ දැන්වීම් වලට වාදනය කරන අයම තමයි. හැබැයි මම කලිනුත් කිව්වා වගේ මේ සංගීතය කියන්නේ මේ සංඛ්‍යාත සමූහයක් එකතු කරලා කරන නිෂ්පාදන ක්‍රමවේදයක් නේ. එහෙමයි. එතකොට අපි එකතු කරලා යාලට වාදනය කරන්න දෙන සංඛ්‍යාත ටික සමහර වෙලාවට අර අනිත් අය එකතු කරලා දෙන ටික නෙවෙයි. ඒක නිසා තමයි සමහර නිර්මාණවලදී ඒ නිර්මාණ ශිල්ප ඒ දායක වෙච්ච සංගීතවේදියාගේම නිර්මාණය අපේ එකට වෙද්දී ආධ්‍යාත්මික නිර්මාණයක් වෙන්නේ. බවට පත් වෙන්නේ. පත් වෙන්නේ. ඉතින් මේ
ආධ්‍යාත්මික සුවතාවය සහ යහපත් චේතනාවන් මේ කියන කාරණා මූලික කරගෙන තමයි මේ කාර්යයට මුල පෙරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කතාවටත් කියනවා මේ ගලන ගඟකට සුවඳ හමන මලකට ඒ වගේම තමයි තිරිසන් සතෙකුට දැනෙන බුදුගුණ ඒ ආධ්‍යාත්මික සුවය මේ මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කාරණාව හොඳින්ම ජීවිතයට ලං කරන්න පුළුවන් එකම සාධකය තමයි මේ ගීතය සංගීතය කියලා කියන්නේ. ඉතින් අපි බලමු අපි තවත් කතා බහ කරමු කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ සහ මේක ඉතාමත්ම හොඳ ප්‍රයත්නයක් හොඳ සත්කාරයක් කියලා කිව්වොත් නිවැරදි. මොකද අපිව නරඹන තරුණ පිරිස් වලට හොඳ ගමනක් යන්න හොඳ දේවල් උකහා ගන්න හොඳ දේවල් Tamanගේ ජීවිතයට ලං කරගන්න හොඳ අවස්ථාවක් බවට පත්වේවි. හොඳ කතිකාවතක් බවට පත්වේවි මේ කතිකාවත. ඉතින් බිබිලදෙනියේ මහානාම ස්වාමීන් වහන්සේ තමයි අද දවසේදී අපිත් එක්ක වැඩම කළ වදාළන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි මේ කතාව තව තවත් දිගට කරගෙන යන්න මත්තෙන් අපි පුංචි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ. Youth Art Beat වැඩසටහනින් විරාමයක් ලබාගෙන නැවතත් අපි මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙනවා. හොඳයි නැවත වතාවක් Youth Art Beat වැඩසටහනත් එක්ක තමයි සියලුම දෙනා සම්බන්ධ වෙන්නේ. ඔබට මතක් කරනවා අපේ වැඩසටහන ඔබට නරඹන්න අපි නැවතත් අවස්ථාව ලබා දෙනවා සෑම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට නැවතත් අපි අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණු සියලුම දෙනා සමගින් ඔබව ඔබේ නිවහනට එකතු වෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් හැම සතියකම රාත්‍රී 9 වෙනකොට අපි සූදානම් ඔබව මුණ ගැහෙන්න නැවතත්. ඉතින් ඒ වගේම තමයි ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ මැදිරියත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව අපි මේ වෙනකොට විවර කරලා තියෙන්නේ. චර්ණ TV අපේ Facebook fan page එක තියෙනවා. ඉතින් ඒ හරහා අපිට සම්බන්ධ කරගත්තොත් අපි ඔබට අනිවාර්යෙන්ම අවස්ථාවක් ලබා දෙනවා මේ විදිහට තිරේ දිස්වන්න. හොඳයි. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බිබිලදෙනියේ මහානාම ස්වාමීන් වහන්සේ. එතුමාගේ සංගීත මේ සංඥාව කොයි ආකාරයෙන්ද අපේ රටේ ඉන්න ආදරණීය ජනතාවට ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ ක්‍රියාවලිය ඇත්තටම තාමත් මග කරන්න ඕනේ. මොකද ආධ්‍යාත්මික සුවය තමයි අපි හැම දෙයකින්ම අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ. මේ කාලවකවානුවේදී විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ දැන් අපි මේ කොරෝනා කාලයත් එක්ක අපිට මට හිතෙනවා එක්තරා වෙලාවකට ඒක හොඳ ආශිර්වාදයක් කියලා. මොකද අපිට අපේ රටේ දේවල් ගැන හොඳ අපේ රටේ දේවල් ගැන හිතන්න අපිට කාලයක් ලැබුණා. ඒ වගේම තමයි අපේ බැඳීම් අලුත් කරගන්න අපිට කාලයක් ලැබුණා. අපේ රට, ජාතිය, ආගම්, මේ සංස්කෘතිය මේ හැම දෙය ගැනම අපි නැවත වතාවක් හැරිලා බලන්න අපිට අවස්ථාවක් ලබා දුන්නා. ඒ හැම දෙයමත් එක්ක අපි සංගීතය කියන දෙයට කෙමෙන් ටිකක් වැඩිපුර ලං වුණා. පවුලක් විදිහට ඇතැම් අය ලං වුණා. ඉතින් මේ හැම දෙයමත් එක්ක අවසානයේදී ඔවුන් මොනතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් මොනතරම් සමාජීය ප්‍රශ්න තිබුණත් අර ආධ්‍යාත්මික සෝයත් එක්ක යහපත් චේතනාවත් එක්ක යහපත් ආකල්ප එක්ක ඒ හැමදේම යට ගියා. ඉතින් මෙන්න මේ කාරණාවේදී මම හිතනවා ඔබ වහන්සේගේ ක්‍රියාවලියත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්න ඇති කියලා. මම කැමතියි තව තවත් මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්න. දැන් මේ කාරණාවේදී ඔබ වහන්සේ සලකා බලන කරුණු කාරණා ඇති. දැන් මේ බෞද්ධ දර්ශනය තියෙන දේවල් පමණක්ම නොවේ ඊට අමතරව මේ සමාජීය වශයෙන් ඔබ වහන්සේට වර්තමානයේදී දක්නට ලැබෙන දේවල් යාවත් කාලීන කරගෙන මේ සංගීතයත් එක්ක ඉස්සරහට යන්න ඔබ වහන්සේත් කැමති ඇති. මම කැමතියි පිළිබඳව පිළිතුරක් ලබා ගන්න. ඔව් මේ පහුගිය මේ කොරෝනා කාලේ මේ මම හිතන්නේ ඔය කියපු කතා සත්‍ය. මිනිස්සු ගොඩාක් වෙලාවට සාහිත්‍ය සංගීත කලාවට ගොඩාක් ලැබි වුණා. විශේෂයෙන් පවුලත් එක්ක තියෙන සම්බන්ධය තව තවත් ශක්තිමත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම මේ මිනිස්සුන්ගේ රසවින්දනය මම හිතන විදිහට තව තවත් පුළුල් වෙන්න ඇති. මොකද මේ ගොඩක් වෙලාවට අපිට වර්තමානයේ හම්බෙන මිනිස්සු හරිම වේගකාරී මිනිස්සුනේ. ඒක හරියට විඩාවටපත් වෙච්ච මිනිස්සු. එතකොට දැන් ඔයගොල්ලෝ උදේම නැගිටලා නේද? උදේම නැගිටලා ලැහැත්ති වෙලා ඊට පස්සේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම මතක් කරගෙන කලින් දවස් ඉවරච්ච ඒවා. දැන් වැඩට ගිහිල්ලා ඊට පස්සේ එතන රණ්ඩු වෙලා ආයි ගෙදර ඇවිල්ලා ආයි රණ්ඩු වෙලා
එතකොට ඔය ඕක තමයි ජීවිතේ හැමදාම. ඊට පස්සේ හවස ටීවී එක ළඟට ගිහිල්ලා අර ටෙලි නාට්‍ය ටිකත් බලලා ඒ රණ්ඩු ටිකත් බලලා ඊට පස්සේ ඒ රණ්ඩු වලට ඇඬෙන්න හදපු සින්දු ටිකත් අහලා ඒවා ටික පාඩම් කරගෙන කියාගෙන නිදා ගන්නවනේ. හැබැයි මම හිතන්නේ මේ කොරෝනා කාලේ ගොඩක් වෙලාවට මේ ඔන්න ඔය ක්‍රමවේදය මග හැරගන්න අවස්ථාවක් ආවා. මිනිස්සුන්ට අර උදේ පාන්දර නැගිටලා අර දුව හිටපු ක්‍රමවේදයෙන් පොඩ්ඩක් මිදෙන්න අවස්ථාවක් ආවා. අර වෙනදා හැමදාම බලන රේඩියෝ වල ටීවී වල අර තියෙන වැඩසටහන් වලට අමතරව වැඩසටහන් ටිකක් ආවා. ඒතර මිනිස්සුන්ට අර විඩාව දනවනම නිර්මාණ අහන්න සලස්වනවා වෙනුවට මාධ්‍යයට සිද්ධ වුණා මිනිස්සුන්ට නෑ තව ටිකක් අපි හොඳට මේ ධනාත්මකව වර්ධනය කරන්න ඕනේ කියලා මිනිස්සුන්ට ඔන්න කොහේ හරි වෙන රටක හරි කරපු මියුසික් ටිකක් හරි අරගෙන අරකේ දාන්න පුරුදු වුණා. මම දැක්ක එහෙම සමහර මේ නාලිකාවල යනවා. එතකොට කොරෝනා සමහරලාට මේ කොවිඩ් ඇත්තටම මේ ඒක ඉතාම භයානක දෙයක් වුණාට සමහර පැතිවලින් ඇත්තටම ආශිර්වාදයක් වුණා කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන් අපේ රටේ. එහෙමයි. එතකොට සංගීතය සහ මේවත් එක්ක ගත්තාම නමුත් ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ සංගීත අහන මිනිස්සු නෙවෙයි සින්දු අහන මිනිස්සු. ඒක වැරද්දක් නැහැ. මොකද හේතුව ඉතිහාසයේ ඉඳලම මේ අපේ රටට ඉන්දියාව ගොඩාක් බලපාලා තියෙනවා. ඉන්දියාවේ බලපෑමත් එක්ක සින්දු තමයි අපේ රටට ආවේ. එතකොට අපි පොඩි කාලේ ඉඳලම නැලවුනෙත් සින්දු වලටනේ. එතකොට අම්මා කියන මේ නැලවිලි ගීත ටික අහලා තමයි අපි ලොකු වුනේ. ඒතර සින්දු අහලා ලොකු වෙච්ච ජාතියක්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ සින්දුව අද තියෙන කොතනද කියන එක සම්බන්ධයෙන්. එතකොට අම්මා කියපු අර සින්දුවේ ගුණාත්මක භාවයන් ගොඩාක් තියෙනවා. සංධානී ආකෘතිගත වුණත් සංඛ්‍යාත්මක ආකෘතියට අනුකූල වුණත් එහි තියෙනවා විශාල බලපෑමක්. ඒකෙන් තමයි කුඩා බිලිඳු දරුවන් නැලවුනේ. කියන්නේ දැනුවත් හෝ නැදනුවත් වෙයි නිර්මාණය වෙලා තියෙන තාල බරපතල සංකීර්ණ තාල. එතකොට අපි ඒක හරි සරල විදියට ගත්තට හැබැයි සින්දුවෙන් අර විදියට පටන් ගත්ත මිනිස්සු අද වෙනකොට සින්දුවෙම ඉවරලත් යනවා. එහෙමයි. එතකොට අපේ තරුණ පරම්පරාව ගත්තාම තරුණ පරම්පරාවේ අපේ වයස්වල දක්ෂ විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒ වගේම පිරිසක් මේ සංගීතය නිසා විකෘති මානසික මට්ටම් වලට ගියපු පිරිසකුත් ඉන්නවා. එහෙමයි. මම අර කතාවෙන් මෙතනට එන්නේ සංගීතයේ සමාජයට සිද්ධ කරලා තියෙන බලපෑම මොන වගේද කියන කාරණය මතක් කරන්න. දැන් අපි හිතනවා මේ සංගීතය බොහෝ වෙලාවට මේ සමාජයට ලොකු බලපෑමක් කරන්නේ නැති විෂයක් වෙන්න ඇති කියලා. ඒක එහෙම නෙමෙයි. ඒක මිත්‍යාවක්. සංගීතය අපි නොදැනුවත්ව අපේ ජීවිතවලට බරපතල බලපෑමක් කරනවා. වර්තමානයේ සමහර තරුණ ළමයි දැක්කහම අපේ වයස්වල ළමයි අපේ සහෝදර පිරිස දැක්කහම ඒ අයගේ භාෂාව වෙනස් වෙලා තියෙනවා සංගීතය නිසා. එහෙමයි. ඒ අයට හරියට සිංහල කතා කරන්න බෑ. එහෙමයි. ඒ වගේම ඒ කට්ටියට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. එහෙමයි. සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවක් තමයි කතා කරන්නේ. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා හුඟක් අය සංගීතය පෙන්වන්නේ ඇඟෙන්. සමහරලාට පච්ච ගහගෙන වෙන්න පුළුවන්, ලොකු මාල දාගෙන වෙන්න පුළුවන්, එන බාච්චු වගේ කලිසම් ඇඳගෙන වෙන්න පුළුවන්, කොණ්ඩේ වවාගෙන නිකන් කරාබු දාගෙන මේ සංගීතය පෙන්නනවා. අපි කියන අර විප්ලවීය මානසිකත්වය. විප්ලවීය මානසිකත්වය කියලා එකක් හදාගෙන තියෙනවා.
ඇත්තරම විප්ලවීය මානසිකත්වයක් නැහැ. විකෘති මානසිකත්වයක් තමයි එතන තියෙන්නේ. මොකද විප්ලවීය මානසිකත්වය කියන එක වෙනම කතා කර යුතු මාතෘකාවක් මානසික විද්‍යාවේදී. එහෙමයි. සංගීතය ආభాෂය වෙලා තියෙනවා අර කියපු මිනිසුන්ගේ මතුපිට ස්වභාවය වෙනස් කරන්න. ඇතුළත ස්වභාවයත් ඔය වගේම තමයි. දැන් මෑතක අපි දැකපු ගොඩාක් තරුණ සංගීතකරුවෝ සංගීතය භාවිතා කරන තරුණ අපේම සහෝදර කණ්ඩායම් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා නිර්මාණ එන්නේ නැහැ මේවා නැත්තම් කියලා. එතකොට ඒ ඔක්කොම මේ සංගීතයත් එක්ක අපේ රටට ආපු දේවල්. හැබැයි සංගීතයත් එක්ක ආව කිව්වට ඒවා සංගීත විවිධ සම්ප්‍රදායන් වලින් අපේ රටවල් වලට ඇවිල්ලා අපි වැරදියට ග්‍රහණය කරගත්ත දේවල්. ඒ අය සංගීතය ඇත්තටම ග්‍රහණය කරගත්තේ නැහැ. ඒ විෂය ග්‍රහණය කරගත්තේ නැහැ. හැබැයි අර බාහිරව තිබිච්ච දේවල් ග්‍රහණය කරගත්තා. නම් මේ කියන්නේ සමාජයට වෙලා තියෙන බලපෑම මේකෙන්. අපි බොබ් මාලේ ගැන කතා කරනවා. බොබ් මාලේ කතා කරපු රස්තෆාරියානු වාදය සම්බන්ධයෙන් මම හිතන්නේ අද ඉන්න රෙගේ කරන කණ්ඩායම් කවුරුත් කතා කරනවා ඇති කියලා. හැබැයි ඒ අය බොබ් මාලේ වගේ අඳිනවා. බොබ් මාලේ වගේ කොණ්ඩේ වවනවානේ. ඒ හැඩරුව පවත්වාගෙන යන්න හරියට මහන්සි වෙනවා. එතකොට හරි වියදම්. ඉතින් ඒව සංගීතයෙන් අතරම සමාජයටලා තියෙන බලපෑම. ඉතින් මම කිව්වාගේ භාෂාව, තමන්ගේ විලාසිතා, කතාබහ මේ සියලු දේවල් හදාගෙන තියෙන මේ සංගීතයත් එක්ක. ඊට වඩා බරපතල කාරණය තමයි සමහර පිරිස් ඉන්නවා ඒ අය අතර ඒ අය මේ රූපවාහිනී මාධ්‍ය වෙන්න පුළුවන්, අන්තර්ජාලය වෙන්න පුළුවන්, මේවා හරහා විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. එක ජනප්‍රියත්වය කියලා මම කියන්නේ නැහැ. ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා විවිධ ක්‍රමවලට. ඒ අයව අනුකරණය කරනවනේ තවත් පල්ලෙහා ඉන්න පොඩි ළමයි. ඒතර මම එක වැඩසටහනක දැක්කා මොකක් හරි මේ මට මතක නෑ මොකක්ද ඒ ගීතය කියලා. කවුරු හරි වැඩසටහන් මේ නිවේදකවරයෙක් මයික් එක මේ දීලා අහනවා ඒ ළමා ගීතයක් මොකක් හරි. ඒක මුල් පද පෙළි කියලා ඒතුට කියන්න කියලා. එහෙමයි. ඒ ළමයි දන්නේ නැහැ ඒක. හැබැයි මෑත කාලේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙච්ච මොකක් හරි ඔය අපි කියන රින්ගින් ටෝන් සින්දුවක් ඒකේ මුල කියලා අහනවා. එහෙමයි. අර ළමයිට ඉතින් කියනවා. එහෙමයි. එතකොට දැන් අපිට ඒ අර ඊට පස්සේ අර නිවේදකයන් මොකක් හරි එකක් කියලා යනවා. මේ ඒකෙන් ඇත්තටම මම හිතපු එක තමයි ඒ ළමයිට වෙලා තියෙන දේ. ඔව්. ඒ ළමයිට වෙලා තියෙන මේවා ගුරුවරු ගන්නලා නෙවෙයි. එහෙමයි. මේවා ඒ ළමයිට අම්මලා උගන්වලා නෙවෙයි. එහෙමයි. මේ එයාලා දකින්න අහන දේවල්. එතකොට මේ ඔක්කොම මේ සංගීතය හරහා වෙච්ච බලපෑම්. එතකොට අපි ඇත්තටම වෙහෙසෙන්නේ ඔන්න ඔය තැනින් මිනිස්සුන්ව ගලව ගන්න. එතකොට සින්දු අහන්න එපා කියන්නේ නැහැ. සින්දු අහන්න. සංගීත අහන්න එපා කියන්නේ සංගීතයත් අහන්න. බණ අහන්න එපා කියන්නේ නැහැ බණත් අහන්න. ටීවී බලන්න කතා අහන්න එපා කියන්නේ නැහැ ඒවත් අහන්න. හැබැයි ඒ මොනවා ඇහුවත් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ බුද්ධිය මෙහෙवला ඒ අහන්න දකින හැම දෙයකින්ම අපිට අවශ්‍ය මොකද්ද කියන දේ තෝරගන්න. එතකොට එහෙම වුණොත් තමයි අපි ඔය කතා කරන බුද්ධි මට්ටම් වෙන්න පුළුවන්. අපි සමහරලාට කියන ලංකාවේ අධ්‍යාපනික ක්‍රමවේදය වෙන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍ය ඔය කතා කරද්දී කියන ලංකාවේ සිස්ටම් එක කියනවා. ඒ සිස්ටම් එක වෙන්න පුළුවන්. මේ මොනවා වුණත් හැදෙන්නේ අපේ ඔය කියන අපි බුද්ධිය මෙහෙව ගන්න වර්ධනය කරගන්න ආකාරය අනුව. ඉතින් සංගීතය හරහා මේ සමාජයට වෙලා තියෙන බලපෑම මම කිව්වා වගේම විශාලයි. අපි ඒ පිළිබඳ ඇත්තටම නොදැනුවත්. ඒතර මේ නොදැනුවත් භාවය නිසාම තමයි බොහෝ වෙලාවට අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැත්තේ. එහෙමයි.
හොඳයි. මම හිතනවා මේ සංගීතය වගේම ලාංකීය ගීතයට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ සංගීතයත් එක්ක එකතු වෙලා ඉන්න තරුණ පිරිසට මේ වෙනකොට මොන වගේ බලපෑමක්ද සමාජීය බලපෑමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව අපේ හාමුදුරුවන් ඉතාමත්ම හොඳ විග්‍රහයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අද දවසේ මේ සාකච්ඡාවේ අරමුණත් අන්න ඒක ගොඩාක් වෙලාවට ඔබ සංගීතයත් එක්ක විවිධ නවමු රැලිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒ රැල්ල ඔබට ගැලපෙනවද, අපේ සමාජයට ගැලපෙනවද, අපේ රටට ගැලපෙනවද කියන කාරණාවත් එක්ක ප්‍රශ්නාර්ථයන් මතුවලා තියෙනවා. කොහොම නමුත් තවත් අපි කතා බහ කරන්න ඕනේ මේ සංගීතය, සංගීත සංයෝජනය සහ මේ ඔකෙස්ට්‍රා වාදනයන් සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. හැබැයි ඒ හැම දෙයකටම කලින් අපි සූදානම් වෙනවා විරාමයක් ලබා ගන්න. හැබැයි විරාමයට කලින් අපි ඔබට රස විඳින්න ලබා දෙනවා විවිලදෙණියේ මහානාම ස්වාමීන් වහන්සේ නිර්මාණය කළ බොහොම අපූර්ව සංගීත නිර්මාණයක් ඔබට රස විඳින්න අපි අවස්ථාව ලබා දෙමින් තමයි අපි මේ පුංචි විරාමය ලබා ගන්නේ. රැඳිලා ඉන්න Youth Heartbeat අපේ වැඩසටහනත් එක්ක. හොඳයි විරාමයෙන් අනතුරු නැවතත් Youth Heartbeat වැඩසටහනත් එක්ක තමයි ඔබ සියලු දෙනාම එකතු වෙන්නේ. අද ඉතින් ටිකක් වෙනස් විදිහේ වැඩසටහනක් තමයි අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. සියලු දෙනාටම අපි මතක් කරනවා අපිත් එක්ක එකතු වුණු සියලුම තරු නැවතත් අපි ඔබේ ආලින්දයට රැගෙන එනවා හැම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රී 9 වෙනකොට ඔබට නරඹන්න අපි අවස්ථාව ඉදිරියේදී ලබා දෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ වෙනකොට අපි වැඩසටහන් 250කට අධික ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි
සූදානම් වෙනවා. 300 වෙනි වැඩසටහන වෙනකොට මේ සියල්ලම ටිකක් වෙනස් කරන්න. මොකද රිද්මයයි කලාවයි එක්ක අපිට තව කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් අපේම රසවින්දනය පිණිස අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා තවත් අලුත් දේවල්, නැවුම් දේවල්, වෙනස් දේවල්, වටින කියන දේවල් ඔබට ලබා දෙන්න. ඒ වගේම තමයි ඔබට මතක් කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඔබත් දක්ෂයෙක් නම් අපේ රටේ ඉන්න. ඉතින් අපේ Facebook fan page එක චර්ණ TV නුවණැසින් සැරිසරන්න. අපේ fan page එකත් එක්ක ඔබ සම්බන්ධ වුණොත් ඔබට අවස්ථාව තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි. විරාමයට යන්න කලින් අපි බොහොම අපූර්ව සංගීත නිර්මාණයක් රස විඳ. මම හිතනවා සංගීතය තුළ තියෙන භාවමය රසය බොහොම අපූර්වට මේ තුලින් අපිට අපේ මනසට ඒත්තු ගන්නවා. අපිව වෙනම ලෝකයකට රැගෙන ගියා කියලා වගේ හැඟීමක් තමයි මට මේ වෙලාවේ දැනෙන්නේ. සංවේදී හිත්වලට ඉතාමත්ම අපූර්ව බෙහෙතක් තමයි, ඖෂධයක් තමයි මේ සංගීතය කියලා කියන්නේ. මොකද හැඟීම් උද්දීපනය වෙන්න වගේ මේ හැඟීම් තව කෙනෙකුට පෙන්වන්න තියෙන එකම මාර්ගය තමයි මේ ගීතය කියන්නේ. ඉතින් විශේෂයෙන්ම පද රචනා ගත්තොත් එහෙම ඒ අර්ථයන් මේ හැම දෙයක් තුලින්ම අපිට අපේ ජීවිත කතාවක් බවට පෙරලන්න බොහොම අපූර්වට මඟ පාදනවා කියලා මට දැනුණා, හිතුණා. ඉතින් මම හිතනවා ඒ තැන ඔබත් ඇති කියලා. අපේ හාමුදුරුවනේ මම කැමතියි මේ නිර්මාණය සම්බන්ධයෙන් දැන කියා ගන්න. මොකද මෙවැනි නිර්මාණයක් කරනකොට ඔබ වහන්සේට තාක්ෂණික පැත්තෙන් සහාය දෙන කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. එතකොට වෙනත් පැතිවලින් ඔබ වහන්සේට සහායක් අවශ්‍ය වෙනවා. මේ කොහොමද මේ දේවල් එකලාසයක් කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කතා කරමු මේ නිර්මාණයට අදාළව. ඔව් මේ නිර්මාණය නම මම මතක් කරන්න. ඒකේ නම Evolving in the Wind. ඒකේ මේ අදහස වෙලා තිබ්බේ ඔය Evolving in the Wind කියන නිර්මාණයේ සුළඟ. එතකොට evolve වෙනවා කියලා කියන්නේ එක තැන යමක් කැරකෙන එක. එතකොට සුළඟ සම්බන්ධයෙන්ම මේ නිර්මාණය කළේ සුළඟ අපේ ජීවිතවලට හරි අපූර්ව පාඩම් කීපයක් කියලා දෙනවා. එහෙමයි. මම සුළඟ තේමා කරගත්තේ ඒ නිසා. සමහර වෙලාවට මේ සුළඟ මේ හරීම සනීපයි නැඟට. එහෙමයි. තවත් සමහර වෙලාවට සුළඟ හරිම රළුයි. එහෙමයි. වහලවල් ගැලවිලා යනවනේ. සුළි සුළං ඇති වෙනවා. හැබැයි අපි සමහරලාවට ඒක රළු වෙද්දී ඒකට බනිනවා. එහෙමයි. ඒක හරි සුමට වෙනකොට අපි ඒකට හරි හොඳ කියනවා. හොඳ හුලං පාර. එහෙමයි. එහෙම කියනවා. හැබැයි සුළඟට මේකක්වත් අදාළ නැහැ. එයාට ඕන විදිහට එයා ගලාගෙන යනවා. ඒතර අපේ ජීවිතේත් ගොඩක් වෙලාවට එහෙම තමයි. අපි කොච්චර කතා කරත් අපේ ජීවිතේ මේ ගලාගෙන යන්නේ අපිට ඕන විදිහටම නෙමෙයි. ඒක හරියට සුළඟ වගේ. ප්‍රශ්නේන්නේ අපිට කියලා නෙමෙයිනේ. එතකොට දුක සැප මේ හැමදේම මෙන්නේ අපිට කලින් පෙර දැනුම් දීමක් දීලා නෙවෙයි. අපිට කෙටි පණිවිඩ වල නෙමෙයි කරදරෙන්නේ. හුළඟත් ඒ වගේ. එතකොට හුළඟ සහ ජීවිතය අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තමයි මම මේ evolving in the wind කියන එක හරහා ගෙනාවේ. හැබැයි මේ වගේ තියෙන වෙනස තමයි මේක වීඩියෝ එකක්. මේක අපි රූගත කරේ වලපනේ. වලපනේ මේ ලොකු කන්දක් උඩට නැගලා ඔය පියානෝ එකක් එහෙම ගෙනිහිල්ලා හරි මහන්සි වුණා කට්ටියකට. අපිට වඩා ඒ පැත්තේ දෙමළ මිනිස්සු එකට මහන්සි වුණා. මොකද පියානෝ එකක් කියන්නේ ටොන් භාගයක් විතර බර එකක්. ඒක අකරම් බස් එකේ නැගලා යන්න බෑ සාමාන්‍යයෙන්. එතකොට මේක ලොකු ලොරි වල ගෙනිහිල්ලා ඒ දෙමළ මිනිස්සු මේව කරේ තියාගෙන ගිහිල්ලා මේක හරි මහන්සියක් කළා ඒ වැඩේට සම්බන්ධ වුණා ඒ කට්ටිය. ඊට වඩා මේකේ දැන් මම ඒකෙදී එළියට දාන්න උත්සාහ කළේ මේක සම්පූර්ණයෙන් මේ සුළඟ ගැන කතාවක් කියලා නෙවෙයි. ඒ කතාව කිව්වේ සංගීතයෙන්. එතකොට මේ සුළඟ කොයි වගේද කියන එක අර මම කියපු කතාව ඔක්කොම ටික මේ සංගීත නිර්මාණය ඇතුලේ තියෙනවා. ඒ සංගීත නිර්මාණය ආධ්‍යාත්මික සංගීත නිර්මාණයක් නෙවෙයි. එහෙමයි. ඒක නව යුගයේ අපි කියන contemporary music කියන ගණයට අයත් වෙන සංගීත නිර්මාණයක්.
මේක අපේ රටට හරිම අලුත්. මොකද හේතුව අපේ රටේ චිත්‍රපටිවලට සංගීතය භාවිතා කළාට ඒ වගේම වෙළඳ දැන්වීම් වලට සංගීතය භාවිතා කළාට සංගීත නිර්මාණ විවිධ තේමා යටතේ අරගෙන නිර්මාණකරණයට භාවිතා කරන පිරිස ඉතාම අඩුයි. එහෙම අය ඉන්නවා. නමුත් සීමිතයි. එතකොට මේවත් එක්ක මේ වීඩියෝ කරගෙන එහෙම කරන්න පුළුවන් පිරිසත් ඉතාම අඩුයි. මොකද හේතුව ඒක අපහසු කාර්යයක්. එතකොට මේ evolving in the wind කියන එකේ තේමාවනේ මම අර කලින් මතක් කරපු එක. මේකෙදි අපිට අර ඒ ස්ථානයේදී සහයෝගය දුන්න පිරිස වගේම මේකේ වාදනයනොත් විශාල පිරිසක් අපිට සහයෝගය දුන්නා. එතකොට ඒ ඔක්කොම මේ වීඩියෝ එකේ දකින්න පුළුවන්. එතකොට ඔයා අහුවා ඒක තාක්ෂණිකව සම්බන්ධ. තාක්ෂණිකව time and space කියන ආයතන සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට නිලාන් කුරේ කියන මහත්මයාගේ ආයතන සම්බන්ධ වෙලා තියෙනවා. රංගදසනායක මහත්මයාගේ ආයතන සම්බන්ධ වෙලා තියෙනවා. සහ තව මම දන්නේ නැති ආයතන ගොඩක් උකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ නිර්මාණ ඇත්තරම කිහිපයක් අපි කළා පහුගිය ටිකේ. ඒව එකක්වත් මේ අර අපි කතා කරන ආධ්‍යාත්මීය සංගීතම කියන ගණයට අයිති නැහැ. ඒවා මේ ආධ්‍යාත්මික සහ අර මම කිව්ව නවයුගීය සංගීත නිර්මාණ වලට අදාළ අයත් නිර්මාණ. එතකොට මම හිතන්නේ තව අපි නිර්මාණයක් එලි දැක්ව මේ අවුරුද්දේ ඔය evolving in the wind කියන නිර්මාණ අපි එලි දැක්ුවේ 2019 අපි ඊට පස්සේ මේ අවුරුද්දෙත් එකක් එලි දැක්ුවේ වගේ මහන්සියලා. ඒතකොට ඒ ගැනත් මම හිතන්න අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඕක තමයි evolving in the wind කතාව. පසුබිම් කතාව. හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් අපි නිර්මාණයක් කරනකොට යම් කිසි දෙයක් බොහොම හොඳ ප්‍රමිතියකින් ගුණාත්මක භාවයකින් එලි දක්වනකොට ඒ සඳහා ලොකු මහන්සියක් ලොකු වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් හැබැයි ඒ වෑයමේ බොහොම අපූර්ව ප්‍රතිඵල අපිට නෙලා ගන්න පුළුවන් අපේ නිර්මාණය ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයකින් යුක්තයි නම්. දැන් අපේ හාමුදුරනේ අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නිර්මාණ විශේෂයෙන්ම මේ සංගීත ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නයක් තමයි නිර්මාණ එලි දක්වනකොට මේ නිර්මාණයේ තියෙන අපි කියනවා ක්වොලිටි එක. එහෙමත් නැත්නම් මේ ගුණාත්මක භාවය, එහෙමත් නැත්නම් ප්‍රමිතිය, දිගුකල් පැවැත්ම පිළිබඳව බොහෝ අය හිතන්නේ නැහැ මේ වෙනකොට. හැබැයි 50 60 70 80 දශක ගැන අපි කතා බහ කරොත් එහෙම ඒ දශක කියන්නේ ගීත ඉතිහාසය තුළ ස්වර්ණමය යුග බවට පත් වුණු කාලයන්. ඒ කාලයන් ගැන අදටත් අපි කතා බහ කරනවා. ඒ කාලේ බිහි වුණු චරිත පිළිබඳවත් අපි මේ වෙනකොට කතා කරනවා. ඒ නිර්මාණත් අදටත් අපි රස විඳිනවා. ඉතින් මම හිතන විදිහට මේ අයගේ මේ අධ්‍යාපනික රටාවේ යම් යම් වෙනස්කම් එක්ක මේ අය ඉගෙන ගන්නා විදිහ අනුව තමයි මේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ. මම කැමති ඔබ වහන්සේගෙන් යමක් දැනගන්න. මොකක්ද මේ කාරණාවට ඔබ වහන්සේගේ පිළිතුර? මම හිතන්නේ ඇන්ජි මේ ඔකට බලපාලා තියෙන කාරණය තමයි මේ වාණිජකරණය. මිනිස්සු මේ වාණිජකරණයත් එක්ක හැප්පෙන්න ඒ වගේ මිල තීරණය වෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා නිර්මාණ හෝ මිලදී ගැනීම හෝ වෙනත් මොන වගේ හරි අපි කතා කරද්දී ගනුදෙනු හෝ මේ හැම එකදීම මිලක් එක්ක ගනුදෙනු කරන්නේ. එහෙමයි. හැබැයි අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවාම අතීතයේ හිටපු බොහෝ නිර්මාණකරුවෝ මේ වාණිජකරණයේ වූ සංකල්පත් එක්ක ගනුදෙනු කරලා තියෙන ඉතාම අඩුයි. ඒ නිසා තමයි අපි වාණිජමය පැත්තෙන් ගත්තට පස්සේ ගොඩාක් නිර්මාණකරුවෝ ඉතාම අන්ත අසරණ වෙලා අහිංසක විදිහට සමහර වෙලාවට පාරවල් වල මැරිලා ගිහිල්ලා තියෙනවා. තවත් අය ගෙවල් දොරවල් උගස් තියාගෙන නිර්මාණ කරලා උන් හිටිතෙන් අහිමි කරගෙන තියෙනවා. අපි අහලා තියෙනවා සමහර චිත්‍රපට අධ්‍යක්ෂකවරු ගෙවල් උගස් තියලා රෝගත කිරීම කරපු. අන්තිමට ඉන්න හිටින්න තැනකුත් නැහැ. මම මීට අවුරුදු 4කට 5කට කලින් ලංකාවේ හිටපු ඒ වගේ අද්විතීය අධ්‍යක්ෂකවරයෙක්ගේ මේ භූමදානය බාර ගන්න සිද්ධ වුණා මට. එයාගේ නම මේ
ඕගොල්ලෝ අහලා ඇති මේ අමරනාත් ජයතිලක කියලා. මම එතකොට සදහම් සෙවන ආයතනයේ වැඩ කළේ රාජගිරියේ. මේ අමරනාත් ජයතිලක කියන්නේ ලංකාවේ චිත්‍රපටි ශාස්ත්‍රයේ හිටපු දැවැන්තේ. ඔය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා වගේම හිටපු කෙනෙක්. එතකොට ලංකාවේ අරුණට පෙර වගේ ජනාධිපති සම්මාන 4-5 ගත්ත නිර්මාණ කරපු මිනිස්සෙක්. මට යාව හම්බෙන්නේ ඔතන රාජගිරියේ ගෝතමි පාරේ ළඟ තිබිච්ච උඩ තට්ටුක කාමරයක් කුලියට අරන් ඉන්නකොට. එතකොට මම ඒ කාලේ පූජ්‍ය අතුල්‍ය රතනහාමුදුරන්ගේ සදහම් සෙවන ආයතනයේ වැඩ කළා. එහෙ මම නැවතිලා හිටියේ. එතකොට මේ මිනිස්සයාට යන්න එන්න තැනක් නැතුණාම මම ආම්දුරුත් එක්ක කතා කරලා ගිහිල්ලා නවත්ත ගත්තා. හරි. මේ මහා නිර්මාණකරුවෙක්. අන්තිමේට මැරුණේ ගෝතමී පාරේ ඔය කොහේ හරි යනකොට එහෙ ඉඳලම බෙහෙත් ගන්න යනකොට වැටිලා. අතේ 7-5ක්වත් තිබුණේ නැහැ. account වල කීයක්වත් තිබුණේ නැහැ. හැබැයි කරපු නිර්මාණ මහා විශාල සංඛ්‍යාවක ලිස්ට් එකක් තිබුණා කාමරේ. පිටපත් ස්ක්‍රිප්ට් එහෙමයි. ෆයිල් ගණනාවක් තිබුණා. බොහොම අමාරුවෙන් තමයි මේ පවුල් සම්බන්ධතා ටික මම හොයාගත්තේ මේ එහාට මෙහාට කෝල් කරලා. හැබැයි හරි පුදුම නිර්මාණකරුවෝ. හැබැයි මම හිතන දේ තමයි මට ලැබිච්ච අත්දැකීම තමයි ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ගැට ගැහුවේ මුදල් එක්ක නෙවෙයි. නිර්මාණත් එක්ක. හැබැයි වර්තමානයේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැට ගන්න මුදල් එක්ක. නිර්මාණත් එක්ක නෙවෙයි. ඒතර වර්තමානයේ ඉන්න නිර්මාණකරුවෝ 100ක් ගත්තොත් 80ක් මුදල් මත නිර්මාණකරණයේ යෙදෙන පිරිස්. මුදල් නැත්තම් නිර්මාණත් නැහැ. හරි. ජීවත් වෙන්න එක අවශ්‍යයි කියමු ගැටලුවක් නැහැ. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියට අවංකව තමන් මේ විෂයට කරලා තියෙන්නේ මොනවද මුදල් නැතුව කියන ප්‍රශ්නය ඇහුවොත් එහෙම කරපු නිර්මාණ 10ක්වත් නැහැ. දැන් අපි නිර්මාණ කරලා තියෙන විශාල සංඛ්‍යාවක්. දැන් මෑතක මම මේකේ මේ විෂයත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් මෑතක රංගදසනායක මහත්මයා මට කතා කරලා කිව්වා ඇක්පෝ කියලා ආයතනයක් පටන් ගන්නවා කරපු නිර්මාණ ලයිස්තුව යවන්න කියලා. ඒ ලයිස්තුව හදලා බැලුවට පස්සේ දැන් මගේ වයස අනුව මම කරලා තිබ්බ නිර්මාණ 400-500ක් විතර. හැබැයි මට සතුටුයි ඒ නිර්මාණ 400-500 ඇතුළත මම මගේ හදවතට අවංකව මුදල් නැතුව කරපු නිර්මාණ තියෙනවා විශාල සංඛ්‍යාවක්. හැබැයි බොහෝ දෙනෙකුට එහෙම නැහැ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ලංකාවේ වර්තමානයේ බිහිවෙන නිර්මාණ මේ වාණිජ නිර්මාණ බවටම පත් වෙන්නේ. එතකොට අතීතයේ තිබිච්ච නිර්මාණවල ගුණාත්මක භාවය පිළිබඳ නැහුවේ. වර්තමානයේ ගුණාත්මක භාවයේ නිර්මාණ බිහි වෙනවා. ඒවා නැත්තේ නැහැ. ඉතාම හොඳ ගුණාත්මක නිර්මාණ බිහි වෙනවා. හැබැයි මම හිතන්නේ අතීතයේ තරම් ඉස්සර තරම් ඒවා බිහි වුණේ නැහැ. එහෙම නැහැ කියන්න කාරණා තමයි වර්තමානයේ බිහි වෙච්ච සැලලීන සන්දේට සාපේක්ෂ ග්‍රන්ථයක් නැහැ. ගුත්තිලහකාවයට සාපේක්ෂ කරන ග්‍රන්ථයක් නැහැ. ඊට සාපේක්ෂව ගත්තාම චිත්‍රපට කලාව ගත්තොත් අපි බලන කළු සුදු චිත්‍රපටිවල දැන් මේ මෑතක මම බැලුවා හරීම සංගීතාත්මක චිත්‍රපටියක් මොකද්ද මේ අල්ලපු ගෙදර. ඒක කළු සුදු චිත්‍රපටියක්. එහෙමයි. හැබැයි මම කල්පනා කරේ චිත්‍රපටිය බලනකොට ඒ මිනිස්සු කොයිතරම් මහන්සියක් වෙලා තියෙනවද මේ 80 70 දශකයේ මේ කිසිම තාක්ෂණයක් නැතුව මේ කැමරා කියනවා හෙන්න අර ලොකු ඒවා ලොරි වල ගෙනිහිල්ලා නේද? එහෙමයි. මේ ලයිට් මේ වගේ නැතුව මේ වගේ කාමරවල මේවා මෙච්චර ලෙහෙසියෙන් කරන්න ක්‍රමවේද නැතුව හරි පුදුම මහන්සියක් වෙලා දෙන ඒ වැඩවලට. එතකොට ඒකට ලංකාව වගේම ඉන්දියාවනුත් ලොකු සහයෝගයක් දීලා තිබිලා තියෙනවා මේ දෙමළ ජනතාව එකට. එහෙමයි. ඒ කෙසේ නමුත්
ඒ වැඩ කරලා තියෙන හැම මනුස්සයම තමන්ගේ විෂයට අවංකයි. එහෙමයි. හැබැයි අපි වර්තමානයේ අපේ විෂයට අවංක නැහැ. එහෙමයි. අන්න එතන තමයි ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුව තියෙන්නේ. තමන් තමන්ගේ විෂයට කොපමණක් දුරට අවංකද එතන ගුණාත්මක නිර්මාණයක් බිහි වෙනවා. එහෙමයි. තමන් තමන්ගේ නිර්මාණයට කොච්චර දුරට වංකද එතන ගුණාත්මක භාවය. ඔක තමයි කතාව. මම හිතන්නේ අහගෙන ඉන්න ඔබ සියලුම දෙනාට ඉතාමත්ම හොඳ පිළිතුරක් තමයි ලැබුණේ. දැන් මේ වෙනකොට ඔය සම්බන්ධව කෙනෙකුට ගැටලුවක් තිබුණා නම් මම මොන වගේ නිර්මාණයක්ද මොන වගේ ප්‍රමිතියකින් යුක්ත නිර්මාණයක්ද එළි දක්වන්න ඕනේ. මම හිතනවා අද දවසේදී ඔබට ඊට අවශ්‍ය කරන පිළිතුර ලැබුණා. නිර්මාණයක් කරනකොට ඔබ සලකා බැලිය යුතු සියලු කාරණා සම්බන්ධව අපේ හාමුදුරන් බොහොම පැහැදිලිව ඔබට විග්‍රහ කළා. හොඳයි. අපේ හාමුදුරනේ නොදැනීම කාල වේලාව ගත වෙලා තියෙන සාකච්ඡාවට නිමාව තබන්න තමයි අපි සූදානම් වෙන්නේ. හැබැයි අපි මේ කතාව නිමා කරන්නෙත් ඔබ වහන්සේගේ බොහොම අපූර්ව නිර්මාණයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට රස විඳින්න අවස්ථාව ලබා දෙමින් මම කැමති අපේ හාමුදුරනේ මේ නිර්මාණය පිළිබඳවත් ඔබ වහන්සේගෙන් යමක් දැන කියා ගන්න. මේ නිර්මාණයේ මේ නම මම යොදාගත්තේ වෝල් ස්ටෝරි කියලා. වෝල් ස්ටෝරි කියලා මේ යොදාගන්න හේතුව තමයි මේ ඇත්තටම මම කියන්නේ මේ ඉංග්‍රීසියෙන් මම මේ භාවිතා කරේ මේ නම් අපේ රටට මේ නිර්මාණ ගොඩක් අලුත්නේ. එහෙමයි. හැබැයි මේ වගේ නිර්මාණ ගොඩක් වෙලාවට රස විඳින්නේ පිටරට මිනිස්සු. එහෙමයි. ඒතකොට මමත් වැඩ කරන්නේ ගොඩාක් වෙලාවට පිටරට මිනිස්සුත් එක්ක. එහෙමයි. ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරනවා වගේම. එහෙමයි. එතකොට මේකට සිංහල නමක් භාවිත කරන්න මම ඉතාම කැමතියි. එහෙමයි. හැබැයි මම හිතුවා මේ කරන මුල් නිර්මාණ කිහිපය ඉංග්‍රීසි නම් වලින් තමයි මම භාවිතා කරන්නේ. නමුත් ඉස්සරහදී මම ඒවා සිංහලෙන් භාවිතා කරයි. හැබැයි මේවා ඉංග්‍රීසි මිනිස්සුන්ට වගේම සිංහල දෙමළ හැම මිනිස්සෙකුටම පොදුවේ හදපු නිර්මාණ. වෝල් ස්ටෝරි කියලා මම මේ නිර්මාණයට යොදා ගන්න හේතුව තමයි කලින් එකේ සුළඟ ගැන කතා කළා වගේම මේක ඇතුළත් මම කතා කරේ ජීවිතය ගැන. මම එක වෙලාවකදී හිතනවා දැන් අපේ ජීවිතවල සමහර ප්‍රශ්න අත්දැකීම් අපේ සිතුවිලි අපි ජීවත් වෙන්නේ කොහොමද අපි ඇත්තටම මොන වගේද මේ වගේ ප්‍රශ්න ටිකක් ඇහුවොත් අපිට සමහර දේවල් කියන්න පුළුවන් සමහර දේවල් කියන්න බැහැනේ අවංකව. හැබැයි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ඔක්කොම තමන්ගේ ජීවිතේ දන්න කෙනෙකුත් නැහැ. මම තව කල්පනා කරගෙන ගියා කවුද එතකොට හරියටම දන්නේ. ඔහොම ඉන්නකොට මට හිතුච්ච දේ මේවා මේ කන්සෙප්චුවල් ඒ කියන්නේ සංකල්පමය නිර්මාණ. මම හිතුවා අපේ කාමරයේ තියෙන බිත්ති 4 තියෙනවනේ. මේ බිත්ති 4 තමයි අපේ ඔක්කොම කතාව ටික දන්නේ. එතකොට බිත්ති අපේ දුකක් දන්නවා. සතුටක් දන්නවා. අපි කවුද කියලාත් දන්නවා. එතකොට අපි ජීවත් වුණේ මොන විදිහටද කියලා දන්නවා. එතකොට මේ නොකී සියලුම කතන්දර ටික මේ බිත්ති 4 දන්නවා. බිත්තිය දන්නවා. එහෙමයි. එතකොට බිත්තිය කොයි වෙලාවක හරි කතා කරලා කිව්වොත් අපිට උඹ මෙහෙමයි නේද කියලා මොන වගේ කතා ටිකක් කියයිද? එහෙමයි. එතකොට මම හිතුවා එහෙනම් බිත්තියේ කතාව තමයි මම දැන් මේ හදන්නේ. එහෙම හිතලා තමයි වෝල් ස්ටෝරි හැදුවේ. එතකොට වෝල් ස්ටෝරි කියන නිර්මාණය කලින් වගේම රූපරාම සහිත නිර්මාණයක්. ඒකේ විශේෂත්වය තමයි ඒකේ කලින් වගේ වාදනය පමණක් නෙමෙයි. ඒකේ රංගනයකුත් තිබුණා. අපේ දක්ෂනලු කලන ගුණසේකර ඒකේ රංගපෑවා. ඒකෙදි ඒ වෝල් ස්ටෝරි කියන එක පුරාම මම කියන්න උත්සාහ කළේ මිනිස්සුන්ගේ හිත ඇතුළේ තියෙන සිතුවිලි සම්බන්ධයෙන්. ඒතොරේ සිතුවිලි මොන වගේද? අපි තරුණ කාලේ සිතුවිලි එකතු කර ගැනීම සහ ජීවිතයේ අන්තිම මොහොතේදී ඒ එකතු කරගත්ත සිතුවිලි වලින් තමන් කැමතිම සිතුවිලි ටික පමණක් අරගෙන අනිත් ජීවිතයට යන්න ලැහැත් වීම තමයි අපි වෝල් ස්ටෝරි කියන එකෙන් අපි කතා කරේ. එතකොට මේක සංකල්පමය
සංගීත නිර්මාණයක්. ඒතර කන්සෙප්චුවල් මියුසිකල් කොම්පොසිෂන් එකක් කියලා අපි ඒකට කියන්නේ. එතකොට වෝල් ස්ටෝරි නිර්මාණය වුණේ මේ විදියට. වෝල් ස්ටෝරි එකටත් අර කලින් කියපු පිරිස වගේම විශාල පිරිසක් සම්බන්ධ වුණා. විශේෂයෙන් ඒක අපි එලි දැක්කුවේ මේ අවුරුද්දේ. එතකොට කලින් Evolving in the Winds ඒ කියපු සංගීත සංධානීයට වගේම ඊට එහාම හිතවන මිනිස්සු පිරිසක් මේකට එකතු වුණා. එතකොට ඒක හරහා තව පිරිසක් අපිට සම්බන්ධ වෙලා තවත් අලුත් නිර්මාණයක් අපි සිංහරාජ්‍ය ආශ්‍රිතව කරනවා දැන්. ඒක ලබන මාසේ වෙනකොට අපි රූගත කිරීමට සූදානම් වෙනවා. දේවින්ද කොංගාගේ සහ රුවන් කොස්තා ප්‍රධාන වෙලා කරන නිර්මාණයක්. ඒතකොට ඒකට දිල්ලි වල IBC කියන ෆවුන්ඩේෂන් එකෙන් අපිට ඒකට උදව් කරනවා. එතකොට ඒක තමයි ඊළඟ නිර්මාණය වෙන්නේ. ඒකත් මේ වගේම වෙන පරිසරය හා සම්බන්ධ නිර්මාණයක්. එහෙමයි. හොඳයි. ඔය විදිහට තමයි අද දවසේ අපේ කතිකාවත ගලාගෙන ආවේ. ඉතින් බොහොම අපූර්ව විදිහට නිර්මාණය වුණු නිර්මාණයන් පිළිබඳව වගේම ගුණාත්මක භාවයකින් යුතු නිර්මාණ කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සමාජයට බලපෑමක් වෙන ඒ කියන්නේ සමාජය ගොඩ ගන්න පුළුවන් සමාජයට හොඳ පන්නරයක් ලබා දෙන නිර්මාණ කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව අපේ හාමුදුරුවන් බොහොම අපූර්වට මනාව හොඳ විග්‍රහයක් ඔබට ලබා දුන්නා. ඉතින් අද දවසේදී අපි මේ කතිකාවතේ නිමාව සනිටුහන් කරනවා මේ ආකාරයෙන් බොහොම අපූර්ව සංගීත නිර්මාණයක් ඔබට රස විඳින්න අපි මේ අවස්ථාවේදී අවස්ථාව ලබා දෙමින් තමයි අපි මේ කතිකාවත නිමාව සනිටුහන් කරන්නේ. එහෙමනම් පිබිලදෙණියේ මහානාම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ තමයි අද දවසේදී මේ කතිකාවතත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. අවසරයි අපේ හාමුදුරුවනේ. එහෙමනම් අපි සූදානම් වෙනවා අද දවසේදී සමුගෙන යන්න. ඔබට ආරාධනා කරනවා හැමදාම සතිය දවස්වල සවස 5 වෙනකොට Youth Heartbeat අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා මේ වගේම රිද්මය කලාවයි එක්ක ටිකක් වෙනස් විදිහකට වෙනස් ආරකින් අපි අපේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. එසේනම් රස විඳින්න මේ සංගීත නිර්මාණය ගිහින් ගෙන්නම් මේ Youth Heartbeat.